ආයුබෝවන් ආදරණීය දරුවනේ අප අද යොමු වෙනවා තොරතුරු හා සංනිවේදන තාක්ෂණය 10 ශ්‍රේණිය 4 වන පාඩම තාර්කික ద్వාර සමග බූලීය වීජ තර්කය. හොඳයි දරුවනේ. අපි බලමු මේ පාඩමේදී මොනවාද අපිට හදාරන්නට තියෙන්නේ කියලා. තාර්කික ద్వාර සමග බූලිය වීජ තර්කය. මොකද දරුවනේ මේ තාර්කික ద్వාර කියලා කියන්නේ? මේ බලන්න. දීමේ සංඛ්‍යා අනුසාරයෙන් යම් යම් තර්ක තත්ත්ව ගොඩනැංවීමටත් ඒ අනුව යම් යම් තීරණ ගැනීමටත් හැකිවන පරිපත තාර්කික පරිපත ලෙස හැඳින්වේ. හොඳයි. එතකොට තාර්කික පරිපත කියලා කියන්නේ මොකක්ද? අපි කියනවා logic circuit. මේ දීමේ සංඛ්‍යා අනුසාරයෙන් යම් යම් තීරණ ගන්නට සකස් කරලා තියෙන පරිපතවලට අපි කියනවා තාර්කික පරිපත. logic circuit. එතකොට පරිගණකයක් සෑදී ඇත්තේ සංකීර්ණ සංඛ්‍යාංක පරිපත රාශියක එකතුවයි. පරිගණකයක දරුවනේ මේ සංඛ්‍යාංක කියලා කියන්නේ ආංකිත ඩිජිටල් පරිපත වලින් එකතු වෙලා තමයි මොන වෙලා තියෙනද මේ පරිගණකේ හැදිලා තියෙන්නේ. මෙම ඉලෙක්ට්‍රොනික පරිපත නිර්මාණය කොට ඇත්තේ තාර්කික ద్వාර නැමැති මූලික තාර්කික පරිපත රාශියක් අවශ්‍ය පරිදි එකිනෙකට සම්බන්ධ කිරීමෙන්. මේ ඉලෙක්ට්‍රොනික පරිපත නිර්මාණය වෙලා තියෙන්නේ මොන ආධාරයෙන්ද? මේ අපි ඉගෙන ගන්නට යන තාර්කික ద్వාර ආධාරයෙන්. මේ බලන්න. තාර්කික ద్వාරයක් මගින් සිදු කරන ඒ වෙත ආදානය කරන ආදානයක් හෝ ආදාන කිහිපයක් සලකා බැලීමෙන් පසු අදාළ ප්‍රතිදානය ලබා දෙයි. ద్వාරයක් කියන්නේ මොකක්ද දරුවනේ? අපි කියනවා ගේට් එකක්. මේකේ ආදානය ලබා දුන්නාන් පස්සේ ඒ ආදානයට අනුව ප්‍රතිදානය මොන වෙනවද? වෙනස් වෙනවා. ආදානයට අනුව මොන වෙනවද? ප්‍රතිදානය වෙනස් වෙනවා. මේ බලන්න. තාර්කික ద్వාර නිපදවීමේ තාක්ෂණ ක්‍රම ගණනාවක් ඇති අතර එහි අභ්‍යන්තරයේ පරිපතය ට්‍රාන්සිස්ටර් ඩයෝඩ් සහ ප්‍රතිරෝධ ආදී අංග වලින් සමන්විත වේ. ඒතර දරුවනේ මේ තාර්කික ద్వාර හැදිලා තියෙන්නේ මේ ඉලෙක්ට්‍රොනික උපාංග වලින්. මොනවාද? ට්‍රාන්සිස්ටර් ඩයෝඩ් ප්‍රතිරෝධ ආදී අංග වලින් සමන්විත වෙලා තියෙනවා. එතකොට මේ තාර්කික ద్వාර සත්‍ය වශයෙන්ම කොහෙද තියෙන්නේ? ඔබට පේනවා මේ IC එක අනුකලිත පරිපතයක්. මේ අනුකලිත පරිපත අභ්‍යන්තරෙහි තමයි මොනවා තියෙන්නේද? මේ තාර්කික ద్వාර තියෙන්නේ. එතකොට මේ අනුකලිත පරිපත ක්‍රියාත්මක වන්නේ මොන ආධාරයෙන්ද? මේ තාර්කික ద్వාර ආධාරයෙන්. හොඳයි. එතකොට අපි හොඳින්ම දන්නවා අපේ CPU එක Central Process Unit අපි කියනවා මධ්‍ය සැකසුම් ඒකකය. මේ මධ්‍ය සැකසුම් ඒකකය නිර්මාණය වෙලා තියෙන්නේ මේ තාර්කික ద్వාර විශාල ප්‍රමාණයක් එකතු වෙලා. ඒකට මේකේ තාර්කික ద్వාර මිලියන ගාණක් තියෙන්නත් පුළුවන්. මේ බලන්න. මධ්‍ය සැකසුම් ඒකකයේ සෑදී ඇත්තේ තාර්කික ద్వාර අතිවිශාල සංඛ්‍යාවක් එකතු වීමෙන් රූපේ දැක්වෙන්නේද and o සහ not යන මූලික තාර්කික ద్వාර සම්බන්ධ වී සෑදුණු පරිපතක. ඉතින් දරුවනේ මේ මධ්‍ය සැකසුම් ඒකකයේ විශාල ප්‍රමාණයක් මොනවා වෙලා තියෙනවද? තාර්කික ద్వාර එකතු වෙලා තමයි මේ මධ්‍ය සැකසුම් ඒකකයේ මොනවා වෙලා තියෙන්නේද? නිර්මාණය වෙලා තියෙන්නේ. හොඳයි. අපි ගත්තොත් එහෙම මේ තාර්කික ద్వාර ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්නට පුළුවන්. මේ බලන්න. තාර්කික ద్వාර පරිපත භාවිතා වන ආකාරය අනුව කොටස් දෙකකට වෙන් කළ හැකියි. මොනවාද දරුවනේ මේ කොටස් දෙක?
මූලික තාර්කික ద్వාර අපි කියනවා basic logic gates. දෙක සංයුක්ත තාර්කික ద్వාර combinational logic gates. මෙන්න මේ තාර්කික ద్వාර දෙවර්ගය තමයි ඔබට මේ 10 වසරේදී මේ පාඩම තුල ඉගෙන ගන්නට තියෙන්නේ. ඉතින් අපි මුලින්ම බලමු මොනවාද මේ මූලික තාර්කික ద్వාර කියලා. හොඳයි. මූලික තාර්කික ద్వාර දරුවනේ වර්ග 3ක් තියෙනවා. මොනවාද මේ වර්ග 3? බලන්න. පළවෙනි එක AND ద్వාරය. කියනවා AND gate. මේ තියෙන්නේ AND gate එකට අදාළ සලකුණ. එතකොට මේ තියෙන්නේ දෙවෙනියට O ద్వාරය. අපි කියනවා O gate. මේ තියෙන්නේ O ద్వාරයට අදාළ සලකුණ. අවසානයේ මූලික තාර්කික ద్వාරය තමයි NOT ద్వාරය. අපි කියනවා NOT gate. මේ තියෙන්නේ NOT ద్వාරයට අදාළ සලකුණයි. හොඳයි. අපි බලමු AND ద్వාරය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේ බලන්න. AND ద్వාරය. AND මෙහෙයුම් තේරුම් ගැනීමට පහත දැක්වෙන සරල ශ්‍රේණියක විද්‍යුත් පරිපථය සලකා බලමු. හොඳයි දරුවනේ. එතකොට මේ විද්‍යුත් පරිපථයේ ආශ්‍රිතයෙන් මා ඔබට පැහැදිලි කරන්න යන්නේ මේ AND gate එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔබ මෙහි සලකුණු හොඳින් හඳුනනවා. මේ තියෙන්නේ බැටරියක්, මේ තියෙන්නේ ස්විච් එකක්. A හා B කියලා ස්විච් කීයක් තියෙනවද? දෙකක් තිබෙනවා. මේ Q යනු බල්බයයි. මෙහි බලන්න A හා B ලෙස තියෙන ස්විච් දෙක සම්බන්ධ වී තිබෙන්නේ ශ්‍රේණිගතවයි. ශ්‍රේණිගතවයි. මේ A කියන ස්විච් එකට ඉදිරියෙන් තමයි මොකක්ද තියෙන්නේද? B කියන ස්විච් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපි කියනවා මේ ස්විච් දෙක මොන ගතයිද? ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙනවා කියලා. අපි බලමු දරුවනේ මේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේ බලන්න. ඔන්න AND gate එක. AND gate එකේ බැටරියක් තියෙනවා, බල්බ් එකක් තියෙනවා, ස්විච් දෙකක් තියෙනවා. එතකොට මේ A හා B ආදාන දෙකේ තර්කන අවස්ථාව බිඳුව වූ විට විද්‍යුත් පරිපථය. ඉතින් දරුවනේ ඔබ දන්නවා සම්මත ධාරාව ගලා යන ආකාරය ගැන සැලකුවොත් අපි හිතමු මෙහෙම. දැන් මේ බැටරිය මගින් ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමක් නේ සිදුවන්නේ. ඔබ විද්‍යාව පාඩමේදී මේ ඉගෙනගෙන තියෙනවා. එතකොට මෙතනදී මේ ඉලෙක්ට්‍රෝන මොනවා වෙනවද? මෙහෙම ගමන් කරනවා. හරි. දැන් මෙතනින් එහාට මේ ඉලෙක්ට්‍රෝන වලට ගමන් කරන්නට පුළුවන්ද? බෑ. එතකොට සම්මත ධාරාව අනුව ධන ඉලෙක්ට්‍රෝන ඍණ ඉලෙක්ට්‍රෝන දක්වා ගමන් කරනවා කියලායි අපි කියන්නේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන මෙතනට වෙලා බලන් ඉන්නවා. මේ බල්බේ දැල්වෙන්න නම් දරුවනේ මේ ඉලෙක්ට්‍රෝන යන්නට ඕනේ මොකක් හරහාද? මේ බල්බය හරහා. මේ බල්බය හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කරද්දී තමයි අපිට පේන්නේ මොකක් වෙනවා වගේද? බල්බ් එක පත්තු වෙනවා වගේ. ඉතින් බලන්න මේ ඉලෙක්ට්‍රෝන වලට මෙතනින් එහාට යන්නට බෑනේ. ඒතකොට මෙතනින් නැවතිලා තියෙන්නේ. ඇයි? මේ A කියන ස්විච් එකත් off. B කියන ස්විච් එකත් off. එතකොට ඉලෙක්ට්‍රෝන වලට එතනින් එහාට යන්නට බෑ. එතකොට Q කියන බල්බේ දැල්වෙනවාද? නැහැනේ. දැල්වෙන්නේ නැහැ. එතකොට අපි මේ ලිව්වොත් එහෙම A B කියන අවස්ථා දෙක ගත්තොත් එතකොට A කියන අවස්ථාව බිඳුව B කියන අවස්ථාව බිඳුව. off කියන අදහස. හරි? එතකොට Q යනු බල්බයයි ප්‍රතිදානය. එතකොට බල්බය දැල්වෙනවාද? නැහැ නේද?
බල්බය දැල් වෙන්නේ නැහැ. එහෙනම් දැල් වෙනවා නම් දරුවනේ අපි එක ලෙස ගන්නවා. දැල් වෙන්නේ නැත්තම් නොදැල් වේ නම් අපි ගන්නවා කීයද? බිඳුව ලෙස. දැන් ඔබට පැහැදිලි. හොඳයි. අපි යමු ඊළඟ අවස්ථාව වෙත. මේ බලන්න. A සමානයි 1යි B සමානයි 0යි. දැන් මේ බලන්න. ඔන්න ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. ධාරාව යනවා. හරි. මෙතන ස්විච් එක හරහා දැන් ගමන් කරන්න පුළුවන්. හරි. මෙතනට එනකන් ගමන් කරනවා. ඔබට පැහැදිලි. හැබැයි තාම මේ ඉලෙක්ට්‍රෝන බල්බය හරහා ගියාද? නෑනේ මෙතනින් එහාට යන්න බෑනේ. අන්න තාම බල්බය පත්තු වුණාද? නෑ. තාම බල්බයට පත්තු වෙන්නට බෑ. ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ මෙතනට එනකන් විතරයි. එහෙමනම් මෙහි අවස්ථාව ගත්තොත් අපි A සහ B කියලා ගත්තොත් එතකොට A වල අවස්ථාව 1යි ඒ ස්විච් එක on. B වල අවස්ථාව 0යි. ඒ ස්විච් එක off. එතකොට 1 සහ 0 කියන අවස්ථාවන්හිදී Q යනු ප්‍රතිදානය. එහෙම නැත්නම් බල්බ් එකේ අවස්ථාව බල්බ් එක දැන් පත්තු වෙලාද? නෑනේ. දැල් වෙන්නේ නෑ. එහෙනම් 0යි. ඔබට පැහැදිලිද? හොඳයි. ඊළඟට A බිඳුවයි B එකයි. ඒ කියන්නේ දරුවනේ A කියන ස්විච් එක off B කියන ස්විච් එක on කියන අවස්ථාව. දැන් බලන්න මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන මෙතනට යනකම් විතරයි ගමන් කරන්න පුළුවන්. මෙතනින් එහාට යන්නට පුළුවන්ද? බෑනේ. මෙතනින් එහාට ධාරාව යන්න විදියක් නැහැ. පැහැදිලිනේ? හරි. අන්න එහෙමනම් මේක අපිට ලියන්න පුළුවන් මෙහෙම. A B A සමානයි 0යි B සමානයි 1යි. Q යනු ප්‍රතිදානය. අවුට්පුට් එක. බල්බයේ අවස්ථාව බල්බේ දැල් වෙනවද දරුවනේ? නෑනේ. ධාරාව මෙතනින් නතර වෙලා තියෙන්නේ. විද්‍යුත් ධාරාව. එතනින් එහාට යන්නට බෑ. ඉතින් එහෙනම් Q යනු 0යි. දැන් ඔබට පැහැදිලි. ඊළඟ අවස්ථාව. හොඳයි. බලන්න ඊළඟ අවස්ථාව. A කියන ස්විච් එකත් on. A සමානයි 1යි. B කියන ස්විච් එකත් on. B සමානයි 1යි. එතකොට අපි බලමු මේකේ ප්‍රතිදානය කොහොමද කියලා. මේ බලන්න. ඔන්න ධාරාව ගමන් කරනවා. මෙතනිනුත් යන්න පුළුවන් දැන් මේ ස්විච් එකත් on. ඔබට පේනවාද? දැන් පරිපතේ සම්පූර්ණයි. ඔන්න ඉලෙක්ට්‍රෝන මොනවා වෙනවද? ගමන් කරනවා. අන්න දරුවනේ මේ බල්බය හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කරද්දී මේ බල්බය මොනවා වෙනවද? දැල් වෙනවා. ඔන්න බලන්න AND ගේට් එකේදී බල්බය පත්තු වෙන්නේ මේ A සහ B කියන ස්විච් දෙක on වෙච්ච අවස්ථාවේදී පමණයි. ඒ කියන්නේ අපි A කියලා ගත්තොත් ස්විචය B කියලා ගත්තොත් ස්විචය A1 කියන්නේ on. B1 අවස්ථාවේදී Q කියලා කියන්නේ ප්‍රතිදානය වෙන බල්බය Q සමානයි මොකක් වෙනවද? දැල් වෙනවා. ඒ දැල් වෙනවා කියලා කියන්නේ Q සමානයි 1 වෙනවා. එතකොට මෙන්න මේක තමයි AND ගේට් එකේ ක්‍රියාකාරීත්වය වන්නේ. දැන් ඔබට වැටහෙනවා. එතකොට AND ගේට් එක ක්‍රියාත්මක වන්න නම් මොකක් වෙන්නට ඕනද? A සහ B කියන ස්විච් දෙකම on වෙන්නට ඕනේ. එහෙම වුණොත් පමණයි Q කියන බල්බය
මොනවා වෙන්නේද? දැල් වෙන්නේ. හොඳයි. මේ බලන්න. හොඳයි. මේ බලන්න. ඇන්තාර්කික ద్వාරයට අදාළ බූලීය බීජ ප්‍රකාශනය හා සංකේතය. මොකක්ද දරුවනේ මේ ඇන්තාර්කික ద్వාරයට අදාළ බූලීය බීජ ප්‍රකාශනය හා සංකේතය. එතකොට මෙතනින් A ගියොත් මෙතනින් B ගියොත් මෙතනින් ප්‍රතිදානය වන්නේ A.B ලෙසයි. මෙතනින් ප්‍රතිදානය වන්නේ A.B ලෙසයි. බලන්න මෙහි සංකේතය මෙන්න මේ ආකාරයට තමයි මේකේ සංකේතය එන්නේ. and gate එකේදී මෙන්න මෙතනින් කෙලින් ඉරක් තියෙනවා. ඒ හා සමාන කර්ව් එකකින් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ඔබට මතක තබා ගන්නට ලේසි. and ద్వාරයේ D අකුර තියෙනව නේද? මේ D අකුරේ හැඩයට තමයි and ద్వාරයේ තියෙන්නේ කියලා ඔබ මතක තබා ගන්න. හොඳයි. බලන්න ඉහත පරිපතයට අදාළ සත්‍යතා වගුවේ අවස්ථා 4ක් ඇත. මේකේ අවස්ථා කීයක් තියෙනවද? 4ක් තියෙනවා. මෙහි ආදාන දෙකක් ඇති බැවින් සත්‍යතා වගුවේ අවස්ථා 4ක් ඇත. මොකද්ද දරුවනේ මේ සත්‍යතා වගුව කියලා කියන්නේ? truth table. truth table එක. එහෙම නැත්නම් සත්‍යතා වගුවෙන් අපිට බලා ගන්නට පුළුවන් මේ පරිපතය ක්‍රියාත්මක වන්නේ කොහොමද කියලා. මේ පරිපතය ක්‍රියාත්මක වන්නේ කොහොමද කියලා අපිට බලා ගන්නට පුළුවන් මේ සත්‍යතා වගුව ඇසුරෙන්. මේ බලන්න මේ ආදාන දෙකක් තිබෙනවා. මොකද්ද මේ ආදාන දෙක? A සහ B ලෙස ආදාන දෙකක් තිබෙනවා. එතකොට මේ ආදාන දෙකක් ඇති බැවින් මෙහි අවස්ථා 4ක් තිබෙනවා. මේ ඔබට මෙහෙම ලියා ගන්නටත් පුළුවන් ටිකක් පුරුදු වෙනකන්. මෙතන දෙකේ පළවෙනි බලය. මෙතන දෙකේ දෙවෙනි බලය. දෙකේ දෙවෙනි බලය කියන්නේ දරුවනේ 4යි. දෙවරක් දෙක 4යි. ඒ කියන්නේ මෙහි පහළට එන්න ඕනේ අවස්ථා 4ක්. එතකොට මේ සත්‍යතා වගුව කොහොමද අපි කරවන්නේ කියලා ඉගෙන ගමු. එතකොට දරුවනේ මේ අවස්ථා 4යිනේ. 4න් භාගෙ කීයද? 4න් භාගෙ 2යි. ඒ කියන්නේ දරුවනේ මෙහි මුලින්ම ආරම්භ වන්නට ඕනේ බිඳුවෙන්. එහෙනම් අපි මොකද කරන්නේ? බිඳු දෙකක් දාගන්නවා. ඊළඟට 1 2යි. ඔබට පැහැදිලිද? මේ බලන්න දෙකේ දෙවෙනි බලය 4යි. 4න් භාගෙ 2යි. එහෙනම් මොකද කරන්නේ? බිඳු 2යි 1 2යි. මෙතනින් භාගෙ මෙතන 2න් භාගෙ 1යි. 2න් භාගෙ 1යි. එහෙනම් මෙතන බිඳුවයි 1යි බිඳුවයි 1යි. දැන් මේ සත්‍යතා වගුවේ ප්‍රතිදානය ලබා ගැනීමට සඳහා අපිට කෙටි ක්‍රමයක් භාවිතා කරන්නට පුළුවන්. මොකක්ද දරුවනේ මේ කෙටි ක්‍රමය? දැන් අපිට මේක හිතලා ගන්නත් පුළුවන්. අපි දැන් මීට පෙර ඉගෙන ගත්ත විදිහට ස්විච් දෙකම ඕෆ් ඩවුන් Q යනු මොකද්ද? ප්‍රතිදානයනේ බල්බ් එකනේ. ඒතර ස්විච් දෙකම ඕෆ් ඩවුන් බල්බ් එක දැල් වෙනවාද? නෑ නේද? ඒ වගේ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබට මේක සරල ಗುಣ කිරීමක් ආශ්‍රයෙන් ගන්නත් පුළුවන්. ಗುಣ කිරීමක් ආශ්‍රයෙන්. මේ බිඳුව අරක් බිඳුව බිඳුවයි. බිඳුව අරක් 1 බිඳුවයි. එක් වරක් බිඳුව බිඳුවයි. එක් වරක් 1 1යි. ඇන්ද්වාරය ಗುಣ කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය හා සමානයි. අපි සාමාන්‍ය විදිහට බැලුවොත් ස්විච් දෙකම ඕෆ් ඩවුන් ලයිට් එක පත් වෙනවද? ලයිට් එක පත් වෙන්නේ නැහැ. ස්විච් එකක් ඕෆ් එකක් ඔන් නම් ඒත් ලයිට් එක පත් වෙන්නේ නැහැ. එකක් ඔන් එකක් ඕෆ් ඒත් පත් වෙනවද? ඒත් පත් වෙන්නේ නැහැ. ස්විච් දෙකම ඔන් A සහ B කියන ස්විච් දෙකම ඔන් කියන අවස්ථාවේදී පමණයි බල්බ් එක මොනවා වෙන්නේද? දැල් වෙන්නේ. එතකොට මේ සත්‍යතා වගුවෙන් මේ AND ద్వාරයේ ක්‍රියාත්මක වෙන විදිහ අපිට දැක බලා ගන්නට පුළුවන්.
හොඳයි. මීළඟ කොටස. A B හා C ලෙස ආදාන 3ක් දී ඇති විට Q නම් ප්‍රතිදානය ලබා ගැනීමට අදාළ n තාර්කික ద్వාරය පහත දැක්වේ. දරුවනේ මෙහිදී ABC කියලා දැන් ආදාන කීයක් තිබෙනවද? 3ක් තිබෙනවා. ඒතොර ආදාන 3ක් තිබ්බොත් කොහොමද මේකේ ප්‍රතිදානය ලියන්නේ? දැන් අපි මීට පෙර ආදාන 2ක් තියෙන පරිපතයක් නම් බැලුවා. ඒතොර ආදාන 3ක් ආවොත් මොකද වෙන්නේ? මේ බලන්න. මෙතනින් A යනවා, මෙතනින් B, මෙතනින් C ආදානය වෙනවා. එහෙනම් මේකේ ප්‍රතිදානය වන්නේ කුමක්ද? ඔබ දන්නවා A සහ B ගියොත් ප්‍රතිදානය වුණා A.B. දැන් A B C 3ක් තිබෙනවා. එහෙනම් මේ ප්‍රතිදානය මොකක්ද? A.B.C. ඔබට පැහැදිලිද? A.B.C. දැන් බලන්න මෙම ඇන්තාර්කික ద్వාරය පහත පරිපතයට තුල්‍ය වේ. තුල්‍ය වෙනවා කියන්නේ මොකක්ද දරුවනේ? සමාන වෙනවලු. මේ පරිපතයට මෙයා සමානයිලු. හැබැයි වෙනස්නේ. ඔව්. මේ බලන්න මේ ප්‍රතිදානය අපි අරගෙන බලමු. දුටු පමණින්ම වෙනස් කියලා තේරෙනවා. මෙතන එක ගේට් එකයි මෙතන ගේට්ස් දෙකක් භාවිතා වෙලා තියෙනවා. මේ තුල්‍ය වන්නේ දරුවනේ අවසාන ප්‍රතිඵලයටයි. මේ බලන්න මෙන්න මේ P කියන ස්ථානය ගත්තොත් මේ P කියන ස්ථානයට අදාළ ප්‍රතිදානය කුමක්ද? මෙතනින් A කියන අගය ඇතුළත් වෙනවා, මෙතනින් B කියන අගය ඇතුළත් වෙනවා. එවනම් මෙන්න මෙතනට ප්‍රතිදානය වනවා දරුවනේ A.B. A.B. හොඳයි. දැන් මෙතනින් A.B ආදානය වෙනවා මේ n ద్వාරයට. මෙතනින් C ద్వාරය ආදානය වෙනවා. හරි? එතකොට මෙතනින් A.B ආදානය වෙනවා, මෙතනින් C ආදානය වෙනවා n ద్వාරයට. මේ දෙවෙනි ద్వාරය. එහෙනම් මෙතනින් අවසාන ප්‍රතිදානය මොකක්ද වෙන්නේ? A.B.C. එහෙනම් මෙහිදී එනවා අවසාන ප්‍රතිඵලය A.B.C. අන්න දැන් ඔබට වැටහෙනවා මේ පරිපත දෙකම සමානයිද නැද්ද? සමානයි. මොකද මෙහි ආදානය වන්නේ ABC, මෙහි ආදානය වන්නේ ABC. එතකොට ප්‍රතිදානය බලන්න අවසාන ප්‍රතිදානය මේකේ තියෙන්නේ A.B.C, මේකේ තියෙන්නේ A.B.C. ඔබට පැහැදිලි? හොඳයි. ඊළඟට මෙම කිව්වයාගය ඉහත A, B හා C ආදාන 3ක් සහිත ඇන්තාර්කික ద్వාරයට ප්‍රතිදානයට සමාන වේ. එම නිසා මෙම පරිපතයට අදාළ බූලිය ප්‍රකාශය නම් Q සමානයි මොකද්ද? A.B.C. හරි? A.B.C. ඉහත පරිපතයට අදාළ සත්‍යතාවකුවේ අවස්ථා 8ක් ඇත. අවස්ථා 8ක් තියෙනවා. දැන් කලින් එකේ තිබ්බ අවස්ථා කීයද දරුවනේ? අවස්ථා 4යි. මෙහි ආදාන 3ක් ඇති බැවින් සත්‍යතාවකුවේ අවස්ථා 8ක් ඇත. දෙකේ තුන්වැනි බලය. දෙකේ තුන්වැනි බලය කියන්නේ දරුවනේ දෙවරක් 2 4යි. හතර වරක් 2 8යි. අපි බලමු මෙහි සත්‍යතාවකුව කොහොමද නිර්මාණය වන්නේ කියලා. මේ බලන්න. ආදාන 3ක් සහිත ඇන්තාර්කික ద్వාරයට අදාළ සත්‍යතාව වගුව. එතකොට මෙහිදී ඔබ මෙන්න මෙහෙම ලියා ගන්න. දෙකේ පළවෙනි බලය, දෙකේ දෙවෙනි බලය, දෙකේ තුන්වෙනි බලය. දෙකේ තුන්වෙනි බලය කියන්නේ දරුවනේ 8යි. මේ බලන්න. මේ වගේ පද 3කින් යුක්ත වූ සත්‍යතාව වගුවක් ආවොත් අපි කොහොමද මේක පුරවා ගන්න? දැන් දෙකේ තුන්වෙනි බලය යනු 8යිනේ. ඒ කියන්නේ දරුවනේ අවස්ථා කීයක් තියෙනවද? අවස්ථා පල්ලෙහාට 8ක් තියෙනවා. මම මේ කෙටි ක්‍රමයක් ඔබට කියලා දෙන්නම්.
8න් භාගය කීයද? 8න් භාගය 4යි. එහෙනම් මෙතන පටන් ගන්න 0.4යි. ඊට පස්සේ 1/4යි. න පැහැදිලිද? මේකෙන් භාගය මෙතන 4න් භාගය 2යි. එහෙනම් මොකද්ද? 0.2යි 1/2යි. 0.2යි 1/2යි. මේකෙන් භාගය මෙතන 2න් භාගය 1යි. එහෙනම් මොකද්ද? 0.1යි 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 0.1යි. දැන් ඔබට පැහැදිලි. මොකද දරුවනේ මේ සත්‍යතාවයේ මේ අවස්ථාව වලින් දක්වන්නේ? ඒ කියන්නේ දැන් අපේ පරිපතය ගැන අපි හිතුවොත් ඔබට මට මේක පැහැදිලි කරන්න ලේසි. දැන් පරිපතේ ස්විච් කීයක් තිබෙනවද? 3ක් තිබෙනවා. ඒතර මේ පළවෙනි එකෙන් නිරූපණය වන්නේ ස්විච් 3ම ඕෆ්. දැන් ඔබට පැහැදිලිද? මේ දෙවෙනි රූපයෙන් දෙවෙනි පේලියෙන් නිරූපණය වන්නේ ස්විච් 2ක් ඕෆ්, C කියන ස්විච් එක ඔන්. අන්න ඔය වගේ මෙහි අවස්ථා කීයක් තිබෙනවද? අවස්ථා 8ක් තිබෙනවා. දැන් මේක හිත ලියන්නට ගියොත් අපිට කරදරයි. ඒ හින්දා තමයි මේ විදිහට රටාවකට ලියන්නේ. ඒ රටාවට ලිව්වහම මේ හැම අවස්ථාවම මෙමගින් නිරූපණය වෙනවා. දැන් පැහැදිලිනේ? මේ හැම රටාවක්ම නිරූපණය වෙනවා. එතකොට මෙතන තියෙනවා මුලින්ම අපිට හොයන්න A and B. මම ඔබට කිව්වා සරල ගුණ කිරීමකින් මෙහි ප්‍රතිදානෙ ඉක්මනින් ලබා ගන්නට පුළුවන්. ඒතකොට බලන්න මේ දෙන්න ගුණ කරලා මෙතනට පිළිතුරු ලබා ගන්නට පුළුවන්. ඒ දෙන්න ගුණ කරලා මේ බිංදුව අරක් බිංදුව බිංදුවයි. බිංදුව අරක් බිංදුව බිංදුවයි. බිංදුව අරක් 1 බිංදුවයි. බිංදුව අරක් 1 බිංදුවයි. එක් වරක් බිංදුව බිංදුවයි. එක් වරක් බිංදුව බිංදුවයි. එක් වරක් 1 1යි. එක් වරක් 1 1යි. දැන් අපට පැහැදිලි. දැන් අපිට ඕන අවසාන ප්‍රතිදානය මොකද්ද? A.B.C. අපි හොයාගත්තේ මොකද්ද? A.B. දැන් A.B.C වෙන්න නම් ඔන්න අපි හොයාගත්ත A.B මෙයයි C. මෙන්න මේ ආදානය සහ මේ ආදානය මොනවා වෙන්නට ඕනද? ගුණ කරා නම් හරි නේද? එහෙමනම් අපිට අවසාන ප්‍රතිඵලයේ A.B.C ලබා ගන්නට පුළුවන්. මේ බලන්න. බිංදුව අරක් බිංදුව බිංදුවයි. එක් වරක් බිංදුව බිංදුවයි. බිංදුව අරක් බිංදුව බිංදුවයි. එක් වරක් බිංදුව බිංදුවයි. බිංදුව අරක් බිංදුව බිංදුවයි. එක් වරක් බිංදුව බිංදුවයි. බිංදුව අරක් 1 බිංදුවයි. එක් වරක් 1 1යි. මොකද්ද දරුවනේ දැන් මේ සත්‍යතාව වගුවෙන් අපිට බලා ගන්නට පුළුවන්. දැන් අපට වැටහෙනවා. ABC කියන ස්විච් තුනම ඔන් කියන අවස්ථාවේ තිබ්බොත් පමණයි අපගේ Q කියලා කියන්නේ මොකද්ද? ප්‍රතිදානය එකවන්න. ඔබට පැහැදිලිද? ඒ කියන්නේ අනිත් හැම අවස්ථාවෙදීම මේ පරිපතය ක්‍රියාත්මක වන්නේ නැහැ. මේ ස්විච් තුනම ඔන් වුණොත් අන්න Q කියලා කියන්නේ මොකද්ද? බල්බේනේ. අන්න බල්බේ දැල්වේ. ඔබට පැහැදිලිද? එතකොට ඇන්තාර්කික ద్వාරයේදී දරුවනේ සෑම විටම ආදාන සියල්ලම සත්‍ය වේ යුතුයි. ඒ සත්‍ය වුණොත් විතරයි ප්‍රතිදානය මොනවා වෙන්නේද? සත්‍ය වන්නේ. දැන් ඔබට පැහැදිලි. හොඳයි. අපි යමු ඊළඟ කොටසට. O ద్వාරය. O ගේට් එක. දැන් මේ O ගේට් එක ක්‍රියාත්මක වෙන විදිය බලන්න ඔන්න බැටරියක් තියෙනවා, බල්බයක් තියෙනවා, ස්විච් දෙකක් තියෙනවා A සහ B ලෙස. හැබැයි මේ ස්විච් දෙක අර AND ගේට් එකේ විදියට නෙමෙයි තියෙන්නේ. මේ ස්විච් දෙක තියෙන්නේ සමාන්තරගතව. AND ద్వාරයේදී තිබ්බේ
ශ්‍රේණිගතවයි. මේක ස්විච් දෙක තියෙන්නේ සමාන්තරගතව. ඔබට පැහැදිලිනේ? ඒක තමයි මෙහි තියෙන ප්‍රධානතම වෙනස. ඔන්න බැටරියක් තියෙනවා, බල්බයක් තියෙනවා. ආදාන දෙකේ තර්කන අවස්ථාව බිඳුව වූ විට, ඒ කියන්නේ දරුවනේ A සමානයි බිඳුවයිලු. B සමානයි ඒත් බිඳුවයි. එහෙනම් Q කියලා කියන්නේ මොකක්ද කියලා අහනවා. හරි. දැන් අපි මේකේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන විදිය බැලුවොත් ඔන්න මෙතනින් එනවා ධාරාව, මෙතනටත් යනවා, මෙතනටත් යනවා. මෙතනින් එහාට යන්නට බෑනේ. ඔබට පැහැදිලිද? දැන් මේ බල්බේ දැල් වෙන්නට නම් මේ බල්බය හරහා ධාරාව ගමන් කරන්නට බෑ. මේ ගමන් කරන්නට බෑනේ. මේ ස්විච් එකත් ඕෆ්, මේ ස්විච් එකත් ඕෆ්. අන්න එහෙමනම් ප්‍රතිදානය වන Q වල අවස්ථාව අපිට ගන්න පුළුවන් මොකක් කියලාද? බිඳුවයි කියලා. ඒ කියන්නේ O ගේට් එකේදී ස්විච් දෙකම විවෘත වෙලා තිබෙනවා නම්, ඕෆ් කියන කන්ඩිෂන් එකේ තියෙනවා නම් ප්‍රතිදානයත් මොකද? බිඳුවයි. ඔබට පැහැදිලිනේ? හොඳයි. අපි යමු ඊළඟ කොටසට. ඔන්න බලන්න A සමානයි 1 හා B සමානයි බිඳුව. ආදාන තර්කන අවස්ථාව වූ විට විද්‍යුත් පරිපථය කොහොමද කියලා අහනවා. එතකොට දරුවනේ A සමානයි 1යි. මේ බලන්න විදුලිය ගමන් කරනවා. මෙතනින් එයාට ගමන් කරන්නට බෑනේ. එතනට වෙලා බලන්න. ඊට පස්සේ ඔන්න දැන් විද්‍යුතය ගමන් කරනවා මොකක් හරහාද? බල්බය හරහා යනවා මෙහෙම මේ. ඔබට පේනවද? එතකොට මොකද වෙන්නේ? එතකොට බල්බේ දැල් වෙනවද නැද්ද? බල්බේ දැල් වෙනවා. ඔබට පැහැදිලිද? හරි. එතකොට මෙහිදී බලන්න A වලාගය 1යි, B වලාගය බිඳුවයි. එතකොට A සමානයි 1යි, B සමානයි බිඳුවයි. Q යනු ප්‍රතිදානය. අවුට්පුට් එක. එතකොට Q කියන ප්‍රතිදානය බල්බේ දැල් වෙනවද නැද්ද? බල්බේ දැල් වෙනවා. එහෙනම් Q කියලා කියන්නේ 1යි. ඔබට පැහැදිලිද? හොඳයි. ඒ කියන්නේ A 1යි B බිඳුව වුණොත් මෙහිදී Q කියලා කියන්නේ ප්‍රතිදානය. දැල් වේද නොදැල් වේද? දැල් වේ. හරි. අපි යමු ඊළඟ පියවරට. බලන්න ඊළඟට A සමානයි බිඳුවයි හා B සමානයි 1යි. ආදාන තර්කණය අවස්ථාව වූ විට විද්‍යුත් පරිපථය. මෙහිදී අපි සම්මත ධාරාව ගමන් කරන විදිය ලකුණු කරොත් මෙන්න මේ ආකාරයට ගමන් කරනවා. හරි. මෙතනින් ධාරාව මෙතනින් නවතිනවා. ඊළඟට ඔන්න මෙහෙන් ධාරාව යනවා. මෙහෙන් ධාරාව යන්නට පුළුවන් දරුවනේ. මොර වැටෙනවද? ඒ කියන ස්විචය හරහා ධාරාව ගලන්නේ නැති වුණාට B කියන ස්විචය හරහා ධාරාව ගමන් කරනවා. දැන් ඔබට පැහැදිලිද? එතකොට මේ අවස්ථාවේදී මොනවා වෙනවද? බල්බය දැල් වෙනවද නැද්ද? බල්බය දැල් වෙනවා. හරි. එතකොට මෙහි අපි
අවස්ථාව සටහන් කරගත්තොත් ඒ වලාගේ කීයද? බිඳුවයි විවෘත වෙලා තියෙන ස්විච් එක ඕෆ් කියන අවස්ථාව. B වලාගේ කීයද? 1යි. එතකොට A සමානයි බිඳුවයි B සමානයි 1යි. එහෙනම් මේක Q කියන අවස්ථාව ගත්තොත් A සමානයි බිඳුවයි B සමානයි 1යි Q කියලා කියන්නේ දරුවනේ බල්බේනේ. එතකොට බල්බය හරහා මොනා කරනවද? ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. ඒ කියන්නේ මේ බල්බේ දැල් වෙනවද නැද්ද? බල්බේ දැල් වෙනවා. එහෙනම් මෙහිදී ප්‍රතිදානය මොකද වෙන්නේ? 1යි. පැහැදිලිනේ? හොඳයි. ඊළඟ අවස්ථාව A සමානයි 1යි B සමානයි 1යි. ඒ කියන්නේ මෙහි A හා B කියන ස්විච් දෙකම සංවෘත වෙලා තියෙනවා. අපි කියනවා on කියන ස්ටේට් එකේ තියෙනවා. මේ බලන්න. මෙහිදී කොහොමද ධාරාව ගමන් කරන්නේ? මේ බලන්න. ඔන්න මෙතනින් ධාරාව ගමන් කරනවා. මේ ඉහළිනුත් යන්න පුළුවන් නේද? ඔව්. ඇයි? A කියන ස්විච් එකත් on. ඒ වගේම මේ පල්ලෙහැනුත් ධාරාව ගමන් කරන්නට පුළුවන්. මේ බලන්න. අන්න. බල්බය හරහා ධාරාව මොනා කරනවද? ගමන් කරනවා. අන්න. පරිපථය සම්පූර්ණ වුණා. ඒ කියන්නේ බල්බේ දැල් වෙනවද නැද්ද? දැල් වෙනවා. ඔබට පැහැදිලිද? මේ බලන්න මේක කොහොමද ලියන්නේ? අපිට මේක ලියන්න පුළුවන් මෙහෙම. A කියලා ගන්නවා ස්විච් එකක් ආදානය වෙනවා. B කියලා ගන්නවා ස්විච් එකක් ප්‍රතිදානය අපි ගන්නවා මොකක් ලෙසද? Q ලෙස. එහෙමනම් A 1යි B 1යි. එහෙනම් මේකේ ප්‍රතිදානය Q කියලා කියන්නේ 1යි. ඔබට පැහැදිලිද? හරි. එතකොට A1 B1 කියන අවස්ථාවේදී Q කියලා කියන්නේ ප්‍රතිදානේ 1 කියලා අපිට හඳුනා ගන්නට පුළුවන්. හොඳයි. ඊළඟට ඕතාර්කික ద్వාරයට අදාළ බූලිය බීජ ප්‍රකාශය හා සංකේතය. දැන් මේකේ දරුවනේ ඔන්න දරුවන්ට පැටලෙන තැනක් මේක. ඇන්තාර්කික ద్వාරයයි ඕතාර්කික ద్వාරයයි පටලවා ගන්නවා. ඇන්ඩ් එකේදී මෙන්න මේ පිටුපසින් තියෙන රේඛාවේ තනි කෙලින් ඉරක් එන්නේ. මෙහෙම ආවොත් ඇන්ඩ් මම ඔබට කිව්වා මතක තබා ගැනීමේ පහසුව සඳහා මේක ඇන්ඩ් වල D අකුර වගේ තියෙනවා. මේ ඇන්ඩ්. එතකොට O ගේට් එක ඔබ අඳිද්දී මෙන්න මේ පිටුපස තියෙන ඉර මෙන්න මෙහෙම වක්‍රාකාරයෙන් අඳින්නට ඕන. විභාගයේදී නැත්තම් ඔබට ලකුණු ලැබෙන්නේ නැහැ. ඔබට පැහැදිලිද? එතකොට O ගේට් එක ඕන අපිට මතක තියාගන්න පුළුවන් මෙහෙම. O ගේට් එකේ මේ ඉතුරු කොටස සම්පූර්ණ කරොත් මොන අකුර වගේද? ඈ? O අකුර වගේ. අන්න එහෙම මතක තියාගන්න. O ගේට් එකේ මේ ටික ඔක්කොම සම්පූර්ණ කරොත් O අකුර වගේ. AND එක මොන වගේද? D අකුර වගේ. එතකොට මේක ඔබ රූපේ අඳිද්දී මේ වක්‍රය හොඳට පෙන්වන්නට ඕනේ. එතකොට තමයි මේක නිවැරදි වන්නේ. පැහැදිලිනේ? හරි. එතකොට මෙතනින් A යනවා මෙතනින් B ආදානය වෙනවා. එහෙනම් මේ ප්‍රතිදානය මොකක්ද? මේ ප්‍රතිදානය දරුවනේ A plus B. එතකොට මේ සඳහා අපි එකතු කිරීමේ ලකුණ තමයි භාවිතා කරන්නේ. එතකොට මේ ගණිතයේදී භාවිතා වන එකතු කිරීමේ ලකුණ නෙමෙයි. මේ ගණිතයේදී භාවිතා කරන එකතු කිරීමේ ලකුණ නෙමෙයි. මේක අපි ප්‍රොනවුන්ස් කරන්නේ AOB. AOB ලෙසයි මේ ප්‍රොනවුන්ස් කරන්නේ. පැහැදිලිනේ? හොඳයි. එතකොට මේකෙත් දරුවනේ
A සහ B කියලා ස්විච් දෙකක් තියෙනවා. දැන් ඔබ දන්නවා. එහෙනම් මේකේ අවස්ථා කීයද? කොහොමද අපි ලියන්නේ? මෙතනින් අපි ලියනවා 2 පළවෙනි බලය. මෙතනින් අපි ලියනවා 2 දෙවෙනි බලය. 2 දෙවෙනි බලය කීයද? 4යි. ඒ කියන්නේ දරුවනේ අවස්ථා 4යි. අවස්ථා 4යි. 4න් භාගය කීයද? 2යි. එහෙනම් මොකක්ද දෙන්න ඕනේ? 0.2යි 1.2යි. එහෙනම් මේකෙන් භාගය මෙතන 2න් භාගය 1යි. එහෙනම් 0.1යි 0.1යි. Q කියලා කියන්නේ මොකද්ද දරුවනේ? Q කියලා කියන්නේ ඔබ දන්නවා A plus B. මෙහිදී අපිට මේක එකතු කරලා ගන්නත් පුළුවන්. එකතු කිරීමකට ලක් කරලා මේක ගන්න පුළුවන්. මේ බලන්න. බිඳුවයි බිඳුවයි බිඳුවයි. බිඳුවයි 1යි 1යි. 1යි බිඳුවයි 1යි 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 1යි. ඒ කියන්නේ 1 O 1 කියන එක තමයි මේකේ අදහස. පැහැදිලිනේ? 1 O 1. හරි? එතකොට මේ සත්‍යතාවගුව දිහා බැලුවහම ඔබට මොකද්ද කියන්න පුළුවන්? ඔබට කියන්න පුළුවන් මේ ඕද්වාරයේ ක්‍රියාත්මක වන්නේ නැත්තේ මෙන්න මේ පළවෙනි අවස්ථාවේදී විතරයි. ඒ කියන්නේ ස්විච් දෙකම ඕෆ් කරලා තියෙනවා නම් මොනවා වෙන්නේ නැද්ද? බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. හැබැයි එක ස්විච් එකක් හරි ඔන් කරලා තියෙනවා නම් හෝ ස්විච් දෙකම ඔන් කරලා තියෙනවා නම් බල්බ් එක මොනවා වෙනවද? දැල් වෙනවා. එතකොට පැහැදිලිද? මෙන්න මේ අදහස ලබා ගැනීම සඳහා අපිට මේ සත්‍යතාවගුව නිර්මාණය කරගන්නට පුළුවන්. හොඳයි. අපි යමු ඊළඟ කොටසට. A B හා C ආදාන 3ක් දී ඇති විට Q නම් ප්‍රතිදානය ලබා ගැනීමට අදාළ O තාර්කික පරිපථයේ පහත දැක්වේ. එතකොට ABC කියලා කීයක් තියෙනවද? 3ක් තිබෙනවා. දැන් ආදාන 3ක් තිබෙනවා. මේ ආදාන 3ක් තිබ්බොත් මේකට අදාළ ප්‍රකාශනය මොකද්ද කියලා අහනවා. දැන් අපිට පරිපථ රූප සටහන් දෙකක් ලබා දීලා තියෙනවා. එතකොට මේ පරිපථ රූප සටහන් දෙකේම අපි ප්‍රතිදානය කොහොමද වෙන්නේ කියලා බලමු. දැන් මෙතනින් A කියන අවස්ථාව ආදානය වෙනවා B C. එහෙනම් මේ Q කියන අවස්ථාවට ප්‍රතිදානය මොකද්ද? O A O B O C. මේක තමයි අවස්ථාව. එතකොට මේ ඊළඟ රූපේ මෙතනින් A සහ B ආදානය වෙනවා. එහෙනම් මෙතනට පිළිතුර මොකක්ද? AOB. මෙන්න මෙතනට පිළිතුර AOB. එතකොට මෙතනින් AOB ආදානය වෙනවා. මෙතනින් C ආදානය වෙනවා. එහෙනම් අවසාන පිළිතුර මොකක්ද? AOBOC. දැන් ඔබ ප්‍රතිදාන දෙක ගැන සංසන්දනය කරන්න. මේකෙත් ප්‍රතිදානය AOBOC. මේකෙත් ප්‍රතිදානය AOBOC. ඔබට පැහැදිලිද? ඒ කියන්නේ මේ පරිපථ දෙකම මොකද? මේ කියන්නේ මොකද්ද? සමානයි කියන එකයි. ඒ කියන්නේ සමානයි කියන එකයි. ඔබට පැහැදිලිද? හොඳයි. ඒට අදාළ බූලිය ප්‍රකාශය ලියන්න. දැන් ඔබට පුළුවන්. මේ බලන්න. A plus B plus C. හරි? A plus B plus C. ඒට අදාළ සත්‍යතාවගුව ගණන ගන්න. එතකොට මේකට අදාළ සත්‍යතාවගුව මොකක්ද? අපි බලමු. ආදාන 3ක් සහිත
ඕ තර්කන ద్వාරයට අදාළ සත්‍යතා වගුව. මෙතනදි බලන්න මෙතන දෙකේ පළවෙනි බලය, මෙතන දෙකේ දෙවෙනි බලය, මෙතන දෙකේ තුන්වෙනි බලය. දෙකේ තුන්වෙනි බලය සමානයි දරුවනේ 8යි. එහෙනම් මෙහි අවස්ථා කීයක් තියෙනවද? අවස්ථා 8ක් තිබෙනවා. අවස්ථා 8ක් තිබෙනවා. එහෙනම් දරුවනේ 8න් භාගය කීයද? 8න් භාගය 4යි. එහෙනම් අපි පටන් ගන්න ඕනේ කොහොමද? 0.4යි. 1 4යි. 0.4යි 1 4යි. 4න් භාගය 2යි. මේ බලන්න 0.2යි 1 2යි. 0.2යි 1 2යි. 2න් භාගය 1යි. 0.1යි 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 0.1යි. දැන් මුලින්ම අපි සටහන් කරගන්නට ඕනේ AOB A plus B මම වටිකවා සරල එකතු කිරීමක් ආකාරයෙන් මේක හදාගන්නත් පුළුවන්. හරි? එතකොට බිඳුව O බිඳුව බිඳුවයි බිඳුවයි එකතු කරන්න. ඒකෙන් ඔබට ප්‍රතිදානය ලබා ගන්නට පුළුවන්. බිඳුව බිඳුව බිඳුවයි 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 1යි 1යි බිඳුවයි 1යි 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 බිඳුවයි 1යි 1යි බිඳුවයි එකතු කරොත් 1යි 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 1 O 1 ඒ කියන්නේ 1යි 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 1 O 1 හරි. දැන් අපි මොකද්ද හොයාගත්තේ? A plus B හොයාගත්තා. දැන් අපි කරන්නට ඕනේ A plus B plus C. හරි. මේ තියෙන්නේ A plus B නේ. මෙයත් එක්ක O ගේට් එක හරහා යන්න ඕනේ C. මේ තියෙන්නේ මේ දෙන්න. පැහැදිලි නේද? ඒතර මේ දෙන්නාගේ අගය එකතු කරොත් ඔබට අවසාන ප්‍රතිඵලය A plus B plus C ලබා ගන්නට පුළුවන්. මේ බලන්න. බිඳුවයි 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 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි 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 බිඳුවයි 1යි 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 බිඳුවයි 1යි 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 1යි. එතකොට මේක සරල එකතු කිරීමකින් ඔබට මෙහි ප්‍රතිදානය ලබා ගන්නට පුළුවන්. දැන් මේ සත්‍යතාව වගුවෙන් අපි බලමු දරුවනේ මොකක්ද අපිට මේකෙන් තේරුම් ගන්නට පුළුවන්. මේ ආදාන 3ක් දී ඇති විට O ద్వාරයේදී මේ ක්‍රියාත්මක වන්නේ නැත්තේ මෙන්න මේ පළවෙනි අවස්ථාවේදී පමණයි. ඒ කියන්නේ ඔබට තවත් පැහැදිලිව කියනවා නම් ස්විච් 3ම විවෘත අවස්ථාව එහෙම නැත්නම් ස්විච් 3ම ඕෆ් කියන අවස්ථාවේදී ප්‍රතිදානයක් අපිට හිමිවන්නේ නැහැ. අනෙක් සෑම අවස්ථාවකදීම ප්‍රතිදානයක් ලැබෙනවා. ඔබට පැහැදිලි නේද? හොඳයි. අපි යමු ඊළඟ කොටසට. not ద్వාරය. not කියලා කියන්නේ දරුවනේ නැත කියන අර්ථයයි. මේක ටිකක් සුවිශේෂී ద్వාරයක්. මේ බලන්න අපිට අලුත් කොටසක් ඇතුළත් වෙලා තියෙනවා. බැටරියක් තියෙනවා. ස්විච් එකක් තියෙනවා. බල්බයක් තියෙනවා. මෙන්න මේ W අකුරු වගේ කොටස් ටිකක් තියෙනවා නේද? ඒ මොකක්ද? ඒකට අපි කියනවා ප්‍රතිරෝධකයක්. මොකද මේ ප්‍රතිරෝධකය කියන්නේ? රෙසිස්ටන්ට් එකක්. මේ R වලින් නම් කරලා තියෙනවා. මොකද මේ ප්‍රතිරෝධකයක් කියන්නේ? ඉලෙක්ට්‍රෝන ගමනට තිබෙන බාධාවක්. එතකොට මේ හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කරනවද? ඔව්. ගමන් කරනවා. හැබැයි බාධාවක් සහිතව ගමන් කරනවා. ඒ කියන්නේ මොකද?
මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරද්දී එහි වේගය මොකක් කරලා තියෙන්නේ? අඩු කරලායි තියෙන්නේ. අමාරුවෙන් තමයි ඒක හරහා මොනා කරන්නේද? ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ. ඔබට පැහැදිලි නේද? හොඳයි. දැන් මේ බලන්න මේකේ ස්විච් එක A කියන ස්විච් එක. A කියන ස්විච් එක. එතකොට මේ ස්විච් එක ඕෆ් බිඳුව කියලා තියෙනවා. ඒ බිඳුවනේ හරිනේ. ස්විච් එක විවෘතයි. මේ ස්විච් එක ඕෆ් කියන අවස්ථාවේදී විවෘත කියන අවස්ථාවේදී බල්බය දැල් වෙනවා. අනිත් පැත්තටනේ තියෙන්නේ. දැන් හරියට මොකද වෙන්න ඕනේ? ස්විච් එක ඔන් වුණාමනේ ලයිට් එක පත්තු වෙන්න ඕනේ. මේක අනිත් පැත්තට තියෙන්නේ. ස්විච් එක ඕෆ් කියන අවස්ථාවේදී බල්බය දැල් වෙනවා. මේ බලන්න. මෙන්න මෙහෙම මේක බල්බය ක්‍රියාත්මක වන්නේ. ඔන්න ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. මෙහෙන් ගිහිල්ලා බලනවා. බෑනේ. මෙතනින් එහාට යන්න බෑ. දැන් මොකද කරන්නේ? මේ යන්නේ එක මාර්ගයයි තියෙන්නේ. මොකද්ද? මේ ප්‍රතිරෝධකය හරහා මොනා කරනවද? ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. ගමන් කළා මේ බල්බය හරහා යනවා. අන්න පරිපථය සම්පූර්ණ වුණා. දැන් බල්බය දැල් වෙනවද නැද්ද? බල්බය දැල් වෙනවනේ. ඒ බල්බය හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. එතකොට බල්බය දැල් වෙනවා. දැන් මේක අපි සටහන් කරන්නේ කොහොමද? මේක එක ස්විච් එකයිනේ තියෙන්නේ. ඒ කියන්නේ A කියලා ගත්තොත් A බිඳුවයි Q කියලා කියන්නේ ප්‍රතිදානය. A බිඳුවයි Q කියලා කියන්නේ ප්‍රතිදානය. එතකොට A බිඳුව අවස්ථාවේදී Q කියලා කියන්නේ බල්බේ දැල් වෙනවද නැද්ද? දැල් වෙනවනේ. එහෙනම් එකයි. දැන් පැහැදිලිද? Q එකයි. දැන් මේකේ මීළඟ අවස්ථාව. ඔන්න බලන්න. නොට් ద్వාරේ A කියන ස්විච් එක දැන් සංවෘත වෙලා තියෙනවා. වැහිලා තියෙනවා. ඔන් කියන අවස්ථාවේ තියෙනවා. නොට් තාර්කික ద్వාරයට තුල්‍ය විද්‍යුත් පරිපථයේ A සමානයි 1යි. ආදාන තර්කණය අවස්ථාව විට විද්‍යුත් පරිපථය. එතකොට දරුවනේ මෙහිදී කොහොමද මේක ක්‍රියාත්මක වන්නේ කියලා බලමු. දැන් ඔන්න ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. දැන් ඔබ දන්නවා මේ ප්‍රතිරෝධකය හරහා ගමන් කිරීම අපහසුයි. අමාරුවෙන් යන්නේ ඒක හරහා. දැන් ඉලෙක්ට්‍රෝන වලට මොකක් තියෙනවද? ලේසි පාරක් තියෙනවනේ. මොකද ලේසි පාර? මේ තියෙන්නේ. දැන් ඉලෙක්ට්‍රෝන කොහෙන්ද යන්නේ? මෙහි අමාරුවෙන් යනවද? නෑ නෑ. දැන් මෙහෙන් යන්නේ මේ. මොකට පැහැදිලිද? අන්න ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ මේ ආකාරයට. දැන් බල්බ් එක මොනවා වෙලා තින්නේ? දැන් බල්බ් එක හරහා විද්‍යුතය ගමන් කරන්නේ නෑ. එහෙනම් බල්බ් එක ඕෆ්. දැල් වෙන්නේ නෑ. එතකොට මේක කොහොමද අපි සටහන් කරන්නේ? මේක සටහන් කරන්නේ මෙන්න මේ විදිහට. අපි A කියලා ගත්තොත් ස්විචය A එකයි. Q කියලා කියන්නේ ප්‍රතිදානයේ අවුට්පුට් එක. මේ විද්‍යුත් පරිපථයට අදාළව නම් බල්බය A එක වුණොත් එක කියන්නේ සංවෘත අවස්ථාව වුණොත් බල්බය නොදැල්වේ. ඒ කියන්නේ බිඳුවයි. පැහැදිලි නේද? ඒ එක වුණොත් බල්බය දැල් වෙන්නේ නැහැ. හරි. එතකොට Q ඒ අවස්ථාව අපි බිඳුවයි කියලා හඳුනා ගන්නවා. හොඳයි. ඊළඟට නොට් ద్వාරයට අදාළ
සංකේතය. මේ බලන්න. ඒක නම් අපිට ඉතාමත් පහසුයි මතක තියාගන්න. වෙනස්ම සලකුණක්. අර ඇන්ද්වාරය හා ඕද්වාරය වගේ සමාන සලකුණක් නෙමෙයි වෙනස්ම සලකුණක්. මොකද්ද? මෙහෙම ත්‍රිකෝණයක සලකුණක් තියෙනවා. ඒක ඉස්සරහින් පොඩි රවුමක් තියෙනවා. ඒකත් ඔව් මතක තබා ගන්න. එතකොට මෙතනින් A කියන අගය ඇතුළත් වුණොත් මෙහි ප්‍රතිදානය වන්නේ A බා. A බා. ඒ කියන්නේ දරුවනේ මේ ඇතුළත් කරන අගය නෙමෙයි මොනවා වෙන්නද? ඊට ප්‍රතිවිරුද්ධ අගයක් තමයි ප්‍රතිදානය වන්නේ. ඒ කියන්නේ මෙතනින් අපි 1 කියන අගය ඇතුළත් කරොත් මෙහි ප්‍රතිදානය වන්නේ බිඳුව. දැන් ඔබට පැහැදිලිද? මෙහි බිඳුව කියන අගය ඇතුළත් කරොත් ඉන්පුට් කරොත් මෙහි ප්‍රතිදානය වන්නේ 1. මෙහි ප්‍රතිදානය වන්නේ 1. එතකොට මේකට අදාළ සත්‍යතාවය ඉතාමත් පහසුයි. එක ස්විච් එකයි නේ තියෙන්නේ. අවස්ථා දෙකයි. මොකද අවස්ථා දෙක? එක්ක මේ ස්විච් එක ඕෆ්. එහෙම නැත්නම් මේ ස්විච් එක ඔන්. විවෘතයි සංවෘතයි. එතකොට ස්විච් එක ඕෆ් ටම් Q කියලා කියන්නේ අපේ පරිපථයේ හැටියට බල්බ් එක. දැල් වේද නොදැල් වේද? දැල් වේ. බිඳුව නම් 1 ප්‍රතිදානය. 1 නම් බිඳුව. 1 නම් බිඳුව. එතකොට මේක තමයි not තාර්කික ద్వාරයට අදාළ බූලිය බීජ ප්‍රකාශනය හා සංකේතය වෙන්නේ. ඔබට පැහැදිලි. හොඳයි. ඔන්න දරුවනේ අපි අලුත් කොටසකට යනවා. දැන් අපි මූලික තාර්කික ద్వාර 3 ඉගෙනගෙන ඉවරයි. මොනවද අපි ඉගෙන ගත්තේ? AND ద్వාරය, O ద్వාරය, NOT ద్వාරය. ඔන්න මූලික තාර්කික ద్వාර 3 ඉගෙන ගත්තා. දැන් අපි සංයුක්ත තාර්කික ద్వාර. සංයුක්තය කියන්නේ මොකක්ද දරුවනේ? මේ මූලික තාර්කික ద్వාර එකතු කරලා හදාගන්න ద్వාර වලට අපි කියනවා සංයුක්ත තාර්කික ద్వාර. අපි එතකොට මුලින්ම ඉගෙන ගන්න තියෙනවා අපිට NO gate. හරි? NO ద్వාරය. අපි මුලින්ම මේකේ ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම සඳහා මේ විද්‍යුත් පරිපථය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලමු. දැන් ඔබට පේනවා බැටරියක් තියෙනවා, ස්විච් දෙකක් තිබෙනවා, ප්‍රතිරෝධකයක් තිබෙනවා, බල්බ් එකක් තිබෙනවා. දැන් මේ ස්විච් දෙක සමාන්තරගතව තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. මේක නෑ අවධානය යොමු කරන්න. හරි? දැන් අපි බලමු A සමානයි බිඳුව හා B සමානයි බිඳුව ආදාන තර්කන අවස්ථාව විට විද්‍යුත් පරිපථය. ඒ කියන්නේ A කියන ස්විච් එකත් විවෘතයි, B කියන ස්විච් එකත් විවෘතයි. ඒ කියන්නේ බිඳුව බිඳුව කියන අවස්ථාව ඕෆ්. මේ ස්විච් දෙකම ඕෆ්. එහෙමනම් කොහොමද මේක ක්‍රියාත්මක වන්නේ කියලා බලමු. මේ බලන්න. ඔන්න ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. සම්මත ධාරාව අනුව අපි බලමු කොහොමද ගමන් කරන්නේ. මෙතනින් එහාට යන්න බෑ. ඔන්න මෙතනට ඇවිල්ලා බලන්න. දැන් මොකද කරන්නේ? දැන් මේ ප්‍රතිරෝධකයේ හරහා ගමන් කරනවද නැද්ද? ගමන් කරනවා. හරි? මේ ඉලෙක්ට්‍රෝන ආයාසයෙන් අමාරුවෙන් මොනා කරනවද? මේ ප්‍රතිරෝධය හරහා බල්බය හරහා මොනා වෙනවද? ගමන් කරනවා.
දැන් අපිට පැහැදිලිද? ස්විච් දෙක ඕෆ්. බල්බ් එක දැල් වෙනවද නැද්ද? දැල් වෙනවා. ඇයි? මේ බල්බය හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කරනවනේ මේ. දැන් මේක කොහොමද ලියන්නේ? මේකේ අවස්ථාව ලියන්නේ කොහොමද? මෙහෙම ලියමු අපි. A සමානයි බිඳුවයි. B සමානයි බිඳුවයි. මේ විවෘත අවස්ථාවට බිඳුව. ඕෆ්. එහෙනම් Q කියලා කියන්නේ ප්‍රතිදානය. අවුට්පුට් එක. එහෙනම් මේ Q කියන අවුට්පුට් එක බල්බ් එක මේ පරිපතේ හැටියට. එතකොට මේ බල්බ් එක දැල් වේද නොදැල් වේද? දැල් වෙනවා. එහෙනම් මේ ප්‍රතිදානය එකයි. A සමානයි බිඳුවයි B සමානයි බිඳුව අවස්ථාවේදී Q කියලා කියන්නේ බල්බය. බල්බය දැල් වේ. බල්බය දැල් වෙනවා. ඔන්න අපි අවස්ථාව සටහන් කරගත්තා. අපේ පළවෙනි අවස්ථාව. අපි යමු ඊළඟ අවස්ථාවට. A සමානයි 1යි B සමානයි බිඳුවයි. ආදාන තර්කන අවස්ථාව විට විද්‍යුත් පරිපථය. A සමාන 1යි කියලා දරුවනේ A කියන ස්විච් එක සංවෘතයි. on කියන අවස්ථාව B විවෘතයි. off කියන අවස්ථාව. අපි බලමු මෙහිදී මේ පරිපථය ක්‍රියාත්මක වන්නේ කොහොමද කියලා. ඔන්න ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. මෙතනින් ගමන් කරනවා මෙතනට එනකම් ගමන් කරනවා. ඉතින් එහාට යන්න බෑනේ. දැන් සෑම විටම ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ පහසු මාර්ගයේද අපහසු මාර්ගයේද? පහසු මාර්ගය. දැන් ඉලෙක්ට්‍රෝන වලට මේ ප්‍රතිරෝධකය හරහා ගමන් කරන්න ගියොත් අපහසුයිද නැද්ද? අපහසුයි. මං කියන්නේ ප්‍රතිරෝධකය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ගමනට තියෙන බාධාවක්. දැන් මේ බාධාව බිඳගෙන යනවට වඩා මේ පහසු මාර්ගයක් දැන් සකස් වෙලා තියෙනවා. ඒක නිසා මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ මොන මාර්ගයේද? මෙන්න මේ A කියන ස්විච් එක හරහා තමයි ගමන් කරන්නේ. අපිට පැහැදිලිද? මෙන්න මේ A කියන ස්විච් එක හරහා මොනා කරනවද? ගමන් කරනවා. දැන් පැහැදිලිද? එතකොට ධන ඉලෙක්ට්‍රෝන ඍණ ඉලෙක්ට්‍රෝන කරා තමයි ගමන් කරන්නේ. සම්මත ධාරාව අනුව. එතකොට මෙහිදී A සමානයි 1 වූ අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝන මේ A කියන ස්විචය හරහා ගමන් කරන බැවින් Q කියන ප්‍රතිදානය බල්බය හරහා ගමන් කරන්නේ නැහැ දරුවනේ. ඒක නිසා මෙහිදී අපට බල්බ් එක දැල් වෙනවා වගේ පේන්නේ නැහැ. බල්බය නොදැල් වේ. ඔබට පැහැදිලිද? ඒතර මේ අවස්ථාව සටහන් කරගමු අපි. කොහොමද මේ අවස්ථාව සටහන් කරන්නේ? මෙන්න මේ විදිහට. A සමානයි 1යි. B සමානයි බිඳුවයි. එහෙනම් Q කියලා කියන්නේ දරුවනේ ප්‍රතිදානය. එතකොට මෙහිදී Q ගේදී මේ පරිපතේ ආකාරයට බල්බය දැල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ Q මොකද? බිඳුවයි. දැන් පැහැදිලිද? හොඳයි. ඊළඟ අවස්ථාව. A සමානයි බිඳුවයි B සමානයි 1යි. ඒ කියන්නේ දරුවනේ A කියන ස්විච් එක විවෘතයි B කියන ස්විච් එක සංවෘතයි. A off B on.
අපි බලමු මේ අවස්ථාවේදී කොහොමද මේ පරිපතය ක්‍රියාත්මක වන්නේ කියලා. ඔන්න ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා මෙන්න මේ ආකාරයට. දැන් මෙතෙන්දී මේ ප්‍රතිරෝධය හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ අපහසුවෙන්. හැබැයි ඊට වඩා පහසු මාර්ගයක් තියෙනවා. මොකද්ද? මේ B කියන ස්විච් එක ඔන් කියන අවස්ථාවේ තියෙන නිසා මේ B කියන ස්විච් එක හරහා මොනවා වෙනවද? ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. අන්න එතකොට මෙහිදී බල්බය හරහා විද්‍යුතය ගමන් කරන්නේ නැහැ දරුවනේ. ඒක නිසා මේ බල්බය දැල් වෙන්නේ නැහැ මේ අවස්ථාවේදී. අපි කොහොමද මේක ලියන්නේ බලමු. මෙන්න මෙහෙම අපිට ලියන්න පුළුවන්. A කියන ස්විච් එක ගත්තොත් බිඳුවයි. B කියන ස්විච් එක ගත්තොත් 1යි. එහෙමනම් Q කියලා ප්‍රතිදානය බැලුවොත් මෙහිදී බල්බ් එක දැල් වෙන්නේ නැහැ. එහෙනම් Q කියන ප්‍රතිදානය අපි බිඳුව කියලා ගමු. A සමානයි බිඳුවයි B සමානයි 1 යන අවස්ථාවන් වලදී Q කියන ප්‍රතිදානය බිඳුවයි. ඔබට පැහැදිලි. හොඳයි. මීළඟට A සමානයි 1යි B සමානයි 1යි. ආදාන තර්කණය අවස්ථාව වූ විට විද්‍යුත් පරිපථය. මේදී දරුවනේ ඔබට පේනවා A කියන ස්විච් එකත් සංවෘතයි. on B කියන ස්විච් එකත් සංවෘතයි. මෙන්න මේ අවස්ථාවේදී කොහොමද මේ විද්‍යුත් පරිපථය ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි බලමු. මේ බලන්න. ඔන්න මෙතනින් ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම ආරම්භ කරනවා. දැන් ඔබ දන්නවා මේ ප්‍රතිරෝධකය හරහා යන එක අපහසුයි. ඊට වඩා දැන් පහසු මාර්ග දෙකක්ම තියෙනවා. මොකද්ද? A කියලා මාර්ගයකුත් තියෙනවා. B කියන ස්විච් එක හරහා මාර්ගයකුත් නිර්මාණය වෙලා තියෙනවා. එහෙනම් මේ මාර්ග දෙකෙන්ම මොනා කරනවද? මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. හරි? ඔන්න. මේ අවස්ථාව. ඔන්න පරිපථය සම්පූර්ණ වුණා. දැන් අපට පැහැදිලි. දැන් මෙහිදී මේ A සහ B ස්විච් දෙක හරහාම ධාරාව ගමන් කරන නිසා බල්බේ දැල් වෙන්නේ නැහැ දරුවනේ. එතකොට කොහොමද මේක අපි ලියන්නේ? අපිට මෙන්න මේ විදිහට ලියන්නට පුළුවන්. A B A සමානයි 1යි B සමානයි 1යි. ඒ කියන්නේ ආදාන 1 1 කියන අවස්ථාව. on කියන ස්ටේට් එක. Q කියලා කියන දරුවනේ ප්‍රතිදානය. මේදී ප්‍රතිදානේ බල්බ් එක දැල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ Q කියලා කියන්නේ බිඳුවයි. ඔබට පැහැදිලිද? ඔන්න අපි නෝද්වාරයට අදාළව ස්විච් දෙකක් ක්‍රියාත්මක වෙන විදිහට අදාළ අවස්ථා 4ක් ඉගෙන ගත්තා. දැන් බලමු මීළඟ කොටස. නෝද්වාරයට අදාළ තාර්කික පරිපථය. එතකොට මේ ඕද්වාරයේ ඉදිරියෙන් ඔබට පේනවා සම්බන්ධ කරලා තියෙනවා not ద్వාරය. සංයුක්ත පරිපථ. ඒතර අපි මීට පෙර ඉගෙන ගත්ත ඕද්වාරයමයි අලුත් දෙයක් නෙවෙයි. මීට පෙර ඉගෙන ගත්ත not ద్వාරයමයි අලුත් දෙයක් නෙවෙයි. ඒ දෙන්න එකතු කරලා
හදාගෙන තියෙනවා මොකද්ද no ద్వාරය. එතකොට අපි මේක ක්‍රියාත්මක වෙන විදිය බැලුවොත් මෙතනින් A ආදානය වෙනවා මෙතනින් B ආදානය වෙනවා. එතකොට අවසානයේදී එනවා AOB අපි A + B. එතකොට AOB not ద్వාරයක් කරහා යනවා. එහෙනම් මොකද්ද පිළිතුර වන්නේ? A + B bar. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් AOB bar. AOB bar. ඔබට පැහැදිලි. හොඳයි. දැන් මේ සත්‍යතාවය අපි නිරූපණය කරගමු. කොහොමද මේක නිරූපණය කරන්නේ? දැන් ඔබ මෙහි ක්‍රමය දන්නවා. මෙතන දෙකේ පළවෙනි බලය, මෙතන දෙකේ දෙවෙනි බලය කියන්නේ අවස්ථා 4යි. අවස්ථා 4යි. 4න් භාගය 2යි. එහෙනම් 0.2යි. මෙතන එකේ ඒවා 2යි දරුවෝ. 0.2යි එකේ ඒවා 2යි. මේකෙන් භාගය මෙතන 0.1යි 0.1යි. එහෙනම් මුලින්ම හොයන්නට ඕනේ අපි මේ O ద్వාරයට අදාළ මෙන්න මෙතනට අදාළ පිළිතුර. AOB Q1 AOB මේක සරල එකතු කිරීමකින් අපිට ගන්නට පුළුවන් නේ. 0.0 0.0 0.1යි 1යි 1යි 0යි 1යි 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 1 O1 තමයි 1. එතකොට මේකේ not gate එකක් කරහා යනවා. not කියන්නේ දරුවනේ මේකේ අනුපූරකය. අනිත් පැත්ත. එක නම් බිඳුව. බිඳුව නම් 1. AOB bar. දැන් මෙතන බිඳුව આવොත් 1. 1 આવොත් බිඳුව. 1 આવොත් බිඳුව. 1 આવොත් බිඳුව. අන්න. අපිට අවසන් ප්‍රතිඵලය ලැබුණා. දැන් මොකද මේ සත්‍යතාවයෙන් අපිට කියන්නට පුළුවන්? මේ සත්‍යතාවයෙන් කියන්නට පුළුවන් දරුවනේ මේ නෝද්වාරය ක්‍රියාත්මක වන්නේ මේ A සහ B කියන ස්විච් දෙක විවෘත අවස්ථාවේදී පමණයි. ඒ කියන්නේ ඕෆ් කියන ස්ටේට් එකේදී විතරයි. අනිත් හැම අවස්ථාවේදීම මේ ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒක තමයි අපිට මෙමගින් දැක ගන්නට පුළුවන් වෙන්නේ. හොඳයි. ඊළඟට නෝතාර්කික ద్వාරයට අදාළ තවත් සලකුණක්. දැන් මේ බලන්න අපි මීට පෙර ඉගෙන ගත්ත සලකුණට වඩා වෙනස් මේක. දැන් මීට පෙර අපි ඉගෙන ගත්තේ මෙහෙම සලකුණක් නේ දරුවනේ. මොකද අපි මීට පෙර ඉගෙන ගත්තේ මෙහෙම. O ద్వාරය ඉදිරියෙන් not ద్వාරයක් සම්බන්ධ කරනවා. දැන් ඒ ආකාරයේම ඒ ප්‍රතිදානයම ලබා දෙන ద్వාරයක් තමයි සංකේතයක් තමයි මේක. මේ not ద్వාරයේ තිබෙන රවුම. ඒක තමයි මෙතනින් දිස් වෙන්නේ. ඔබට විභාගයේදී බොහෝ විට දැක ගැනීමට ලැබෙන්නේ මෙන්න මේ ආකාරයේ සංකේතයක්. ඇත්තටම මේ විදියට ලිව්වත් මේ විදියට ලිව්වත් මේ දෙකම සමානයි. මේ දෙකේම ප්‍රතිදානය එකයි. මේ not ద్వාරය වෙනුවට තමයි මෙතනින් පුංචි රවුමක සලකුණක් දීලා තියෙන්නේ. ඒ දෙන්නම සමාන සංකේත. එතකොට මේකට අදාළ සත්‍යතාව අගවඳින්නට කිව්වොත් දැන් මීට පෙර කොටසේදී අපි මුලින්ම A + B හොයාගත්තා. ඊට පස්සේ තමයි දරුවනේ A + B bar හොයාගත්තේ.
හරි. එතකොට මෙතනදී අපි එකවරම a plus b bar q ප්‍රතිදානය ලබා ගන්නට ඕන. දැන් කොහොමද අපි මේක කරන්නේ? මේ බලන්න. මේක අපිට ඉතා පහසුවෙන් ගන්නට පුළුවන්. මෙතන දෙකේ පළවෙනි බලය, මෙතන දෙකේ දෙවෙනි බලය. ඔබට දැන් මතකයි. දෙකේ දෙවෙනි බලය කියන්නේ දරුවනේ 4යි. ඒ කියන්නේ අවස්ථා 4යි. අවස්ථා 4යි 4න් භාගය 2යි. ඒ කියන්නේ 0.2යි 1.2යි. 2න් භාගය 1යි. මොකද්ද? 0.1යි 0.1යි. මේකේ q කියන්නේ දරුවනේ ප්‍රතිදානය. ඒ කියන්නේ a plus b bar. දැන් මේක මුලින්ම අපි a plus b ගන්නට ඕනේ. a plus b. ඒ කියන්නේ 0.0.0යි ඒකේ ඉන්වර්ස් එක අනුපූරකය 1යි. 0.0.0යි ඒක අනුපූරකේ 1යි. දැක්කද හිතින් ගන්න පුළුවන් එකවරම 0.1යි 1යි එකේ අනුපූරකය 0යි. 1.1යි එක නොට් ගේට් එකක් කරා ගියාම අනුපූරකය 0යි. 1.1යි එකේ අනුපූරකය 0යි. ඔබට පැහැදිලි? එතකොට මේ සත්‍යතාව වගුවයි මීට පෙර කරපු සත්‍යතාව වගුවේ ප්‍රතිදානයයි දෙකම සමානයි දරුවෝ. ඒ කියන්නේ මේ සංකේත දෙක වෙනස් වුණාට මේ සංකේත දෙකෙන්ම එකම අගය තමයි නෝද්වාරය තමයි පෙන්눔 කරනු ලබන්නේ. හොඳයි. මීළඟට A B හා C ලෙස ආදාන 3ක් දී ඇති විට Q නම් ප්‍රතිදානය ලබා ගැනීමට අදාළ තාර්කික පරිපථය පහත දැක්වෙනවා. හොඳයි. ඒට අදාළ බූලිය ප්‍රකාශය ලියන්න. ඉහත ප්‍රතිදානය ලබා ගැනීමට අදාළ සත්‍යතාව වගු ගොඩනගන්න. දැන් අපි මේ පළවෙනි කොටස ගැන අවධානය යොමු කරමු. O ගේට් එකක් තියෙනවා. දැන් මේ සලකුණුම දන්නවා not ගේට් එකක් තිබෙනවා. එහෙනම් මෙහි අවසාන ප්‍රතිදානය වන්නේ මොකක්ද? මෙතනින් A ආදානය වෙනවා, B ආදානය වෙනවා, C ආදානය වෙනවා දරුවනේ. එහෙනම් මේ ප්‍රතිදානය අවසාන ප්‍රතිදානය O ගේට් එකක් තියෙන නිසා A plus B plus C මෙන්න මේ not ගේට් එක හරහා යනවා. මේ not ගේට් එක හරහා යන හින්දා A plus B plus C වා. දැන් පැහැදිලිනේ? A plus B plus C වා. එතකොට මෙතනට ප්‍රතිදානය මොකක්ද? මේ දෙවෙනි රූපේ මෙතනින් A ආදානය වෙනවා, මෙතනින් B ආදානය වෙනවා. එහෙනම් මෙතනට ප්‍රතිදානය වන්නේ මොකක්ද දරුවනේ? A plus B. A plus B. දැන් ඔන්න මෙතනින් A plus B ආදානය වෙනවා, මෙතනින් C ආදානය වෙනවා. එහෙනම් මේ not ద్వාරයට පෙර මෙතනට ප්‍රතිදානය ගත්තොත් A plus B plus C. A plus B plus C. මේ යනවා not ద్వාරය හරහා. එහෙනම් මොකද්ද? A plus B plus C bar. A plus B plus C bar. දැන් ඔබට දුටු පමණින් පේනවා. මේ පළවෙනි රූපයේ ප්‍රතිදානයත් A plus B plus C bar. දෙවෙනි රූපයේ ප්‍රතිදානයත් A plus B plus C bar. ඒ කියන්නේ දරුවනේ මේ පරිපථ දෙකම
සමානයිද නැද්ද? මේ පරිපත දෙකම සමානයි. ආදානයේ ABC ප්‍රතිදානයේ A+B+C බව. හොඳයි. ඒට අදාළ මූල්‍ය ප්‍රකාශය ලියන්න. දැන් ඔබට පුළුවන්. මොකද්ද? A+B+C බව. සත්‍යතාව වගු ගොඩනගන්න කියලා කියනවා. අපි බලමු කොහොමද සත්‍යතාව ගොඩනගන්නේ කියලා. ඔන්න අපිට ආදාන තුනක් දීලා තියෙනවා. ABC. ඒතර ඔබට ලියන්න පුළුවන් මෙතන දෙකේ පළවෙනි බලය, මෙතන දෙකේ දෙවෙනි බලය, දෙකේ තුන්වෙනි බලය. දෙකේ තුන්වෙනි බලය කියන්නේ දරුවනේ 8යි. 8න් භාගය 8න් භාගය 4යි. එතකොට පටන් ගන්නකොට අපි බිංදුවෙන්. බිංදු 4යි. එකේ 4යි. 4න් භාගය 2යි. බිංදු 2යි එකේ 2යි. බිංදු 2යි එකේ 2යි. 2න් භාගය 1යි. එහෙමනම් මෙතන බිංදුවයි 1යි බිංදුවයි 1යි. බිංදුවයි 1යි බිංදුවයි 1යි. දැන් දරුවනේ මීළඟට අපි හොයාගන්නට ඕනේ A+B+C. මේ අගයන් තුන එකතු කරා නම් හරි. බිංදුවයි 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 බිංදුවයි. බිංදුවයි 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 1යි 1යි. බිංදුවයි 1යි එකතු කරාම 1යි 1යි බිංදුවයි 1යි. බිංදුවයි 1යි 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 1යි. 1 O 1. හරි? 1යි බිංදුවයි 1යි 1යි බිංදුවයි 1යි. 1යි බිංදුවයි 1යි 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 1යි. 1 O 1 1යි 1යි බිංදුවයි 1යි. 1 O 1 1යි 1 O 1 1යි. හොඳයි. දැන් ඔන්න A+B+C හොයාගත්තා. දැන් මේ අනුපූරකයේ නොට් ద్వාරය හරහා යනවා. ඒ කියන්නේ බිංදුව නම් 1. 1 නම් බිංදුව. 1 නම් බිංදුව. හොඳයි. දැන් මොකද්ද දරුවනේ මේකෙන් අපිට කියන්න පුළුවන්? මේ සත්‍යතාවකුයි. මේ සත්‍යතාවකින් අපිට කියන්න පුළුවන් ABC කියන ස්විච් තුනම ඕෆ් කියන අවස්ථාවේ තිබ්බොත් මේ පරිපතය ක්‍රියාත්මක වෙනවා. අනෙක් සෑම අවස්ථාවකම මේ පරිපතේ ක්‍රියාත්මක වන්නේ නැහැ. ඔන්න ඔය වටහා ගැනීම අපිට ලබා ගන්නට පුළුවන් මේ සත්‍යතාවක නිර්මාණය කිරීම තුළ. පැහැදිලි? හොඳයි. මීළඟට නැන් ద్వාරය. එතකොට මේ නැන් ద్వාරය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි බලමු. A සමානයි බිංදුවයි B සමානයි බිංදුවයි. ඒ කියන්නේ A කියන ස්විච් එකත් විවෘතයි B කියන ස්විච් එකත් විවෘතයි. ඕෆ් කියන අවස්ථාවේ තියෙනවා. හොඳයි. අපි බලමු මේ කොහොමද ක්‍රියාත්මක වන්නේ කියලා. ඔන්න ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. මෙතනට එනකම් ගමන් කරනවා. ඉතින් එහාට යන්නට බෑනේ. දැන් මොකද කරන්නේ? දැන් යන්නට තියෙන දරුවනේ එක මාර්ගයයි. කොහෙන්ද? මේ ප්‍රතිරෝධකය හරහා යන්නට පුළුවන්. අමාරුයි. ඒ වුණාට ඒ ප්‍රතිරෝධකය හරහා ගමන් කරනවද නැද්ද? ගමන් කරනවා. හරි. එතකොට මෙන්න මේ ආකාරයට ප්‍රතිරෝධකය හරහා ගමන් කරනවා. අන්න ප්‍රතිරෝධකය හරහා ගමන් කරනවා කියලා කියන්නේ බල්බ් එක හරහා විද්‍යුතය ගමන් කරනවා. එතකොට මේ බල්බේ දැල් වෙනවද නැද්ද? බල්බේ දැල් වෙනවා. කොට පැහැදිලි. ස්විච් දෙකම ඕෆ්. ස්විච් දෙක මොන ගතවද තියෙන්නේ?
ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙනවා. ඉහළින් තමයි බල්බය ඇවිල්ලා තියෙන්නේ. ස්විච් දෙක ඕෆ්, බල්බේ ප්‍රතිදානය දැල් වෙනවා. දැන් මේක කොහොමද අපි ලියන්නේ? අපිට මේක මෙහෙම සරලව ලියන්නට පුළුවන්. ඔන්න ආදාන දෙකයි. A කියලා ආදානයක් තියෙනවා, B කියලා ආදානයක් තියෙනවා. ස්විච් දෙක. ඒ අවස්ථාව බිඳුව බිඳුව. ඒකේ අවස්ථාව බිඳුව බිඳුව. එතකොට Q කියලා කියන දරුවනේ ප්‍රතිදානය. ප්‍රතිදානයේ මෙහිදී 1යි. දැන් පැහැදිලි නේද? හොඳයි. ඊළඟට A සමානයි 1යි, B සමානයි 0යි. ඒ කියන්නේ A කියන ස්විච් එක සංවෘතයි, ඔන් කියන අවස්ථාව, B කියන ස්විච් එක විවෘතයි, ඕෆ් කියන අවස්ථාව. අයි බලමු මේක කොහොමද ක්‍රියාත්මක වන්නේ කියලා. ඔන්න ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා මේ ආකාරයට. මෙතනට යනකම් ගමන් කරනවා. ඔව් මෙතනිනුත් යනවා. හරි. හැබැයි මෙතනින් එහාට යන්නට බෑ. මෙතනින් එහාට යන්නට බෑ. මේ ස්විච් එක ඕෆ්. දැන් මොකද කරන්නේ? අමාරු පාරක් තියෙනවා යන්න. යනවද නැද්ද? යනවා. එහෙමනම් මෙන්න මේ ප්‍රතිරෝධකය හරහා අපි කියනවා රෙසිස්ටන්ට් එක හරහා මොනවා වෙනවද? විද්‍යුතය ගමන්. දැන් A කියන ස්විච් එක ඔන්. හරි. B off. එතකොට බලන්න බල්බේ දැල් වේද නොදැල් වේද? දැල් වෙනවා මේ. බල්බේ හරහා මොනවා වෙනවද? විද්‍යුතය ගමන් කරනවානේ. ඔව්. මේක අපි ලියන්නේ කොහොමද? අපිට මෙහෙම ලියන්න පුළුවන්. A තියෙන ආදානයක්, B කියලා තියෙන ආදානයක්. A සමානයි 1යි, B සමානයි 0යි. එහෙමනම් Q කියලා කියන්නේ මොකක්ද? ප්‍රතිදානය. A 1යි, B 0යි. Q කියලා කියන්නේ බල්බේ දැල් වෙනවා. ඒ කියන්නේ ප්‍රතිදානය 1යි. ඔන්න NAND ద్వාරයේ දෙවෙනි අවස්ථාව ඔබට පැහැදිලි. ඊළඟට A සමානයි 0යි, B සමානයි 1යි. මෙහිදී කොහොමද මේ පරිපතය ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි බලමු. මේ බලන්න. ඔන්න ඉලෙක්ට්‍රෝන ගමන් කරන විදිහ අපි බලමු. මෙතනින් යනවා. සම්මත ධාරාව ගමන් කරන ක්‍රමවේදය අනුව මෙතනින් එහාට ඉලෙක්ට්‍රෝන වලට ගමන් කරන්නට බෑ. ස්විච් එක ඕෆ් නේ. එතකොට මොකද කරන්නේ? මේ ප්‍රතිරෝධකය හරහා මොනා කරනවද? ඔන්න ඉලෙක්ට්‍රෝන මෙහෙටත් යනවා. ඊට වැඩක් වෙන්නේ නැහැ. හරි. අන්න ගමන් කරා. ඕම් ගමන් කරනවා. බල්බය හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කරනවද නැද්ද? ගමන් කරනවා. දැන් බල්බේ දැල් වෙනවද නැද්ද? බල්බේ දැල් වෙනවා. හොඳයි. අපි මේක ලියමු. කොහොමද මේක ලියන්නේ? A කියලා තියෙනවා, B කියලා තියෙනවා. A B. එතකොට A සමානයි 0යි ආදානය. B සමානයි 1යි. Q කියලා කියන දරුවනේ බල්බ් එක. ප්‍රතිදානය අපි. පරිපතයට අදාළ ප්‍රතිදානය. එතකොට A බිඳුව වෙලා ස්විච් එක ඕෆ් වෙලා B ඔන් වුණොත් Q කියලා කියන්නේ ප්‍රතිදානය. Q 1යි. ඔබට පැහැදිලි. ඊළඟ අවස්ථාව. A සමානයි 1යි හා B සමානයි 1යි.
ආදාන තර්කනයේ අවස්ථාව විට විද්‍යුත් පරිපථය මොකක්ද කියලා අහනවා. අපි බලමු ප්‍රථමයෙන් මේක ක්‍රියාත්මක වෙන ආකාරය. ඔන්න ඉලෙක්ට්‍රෝන ගමන් කරන විදිහ අපි බලමු. එතකොට ඔබට පහසුවෙන් මේක හඳුනා ගන්නට පුළුවන්. ඔන්න ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා මේ ආකාරයට. දැන් මේ ප්‍රතිරෝධකය හරහා ගියොත් අපහසුයිද නැද්ද? අපහසුයි. ප්‍රතිරෝධකය හරහා ගියොත් අපහසුයි. ඊට වැඩිය ලේසි පාරක් තියෙනවනේ මේ. දැන් ඉලෙක්ට්‍රෝන මොන පාරද යන්නේ? අමාරු පාරෙන් යනවද ලේසි පාරෙන් යනවද? ලේසි පාරෙන් යන්නේ. එහෙමනම් මෙතනින් මොනා කරගන්නවද? ගමන් කරනවා. දැන් ඔබට පේනවද විද්‍යුත් ධාරාව මෙහෙම යන්නේ? බල්බය හරහා ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ බල්බේ දැල් වෙන්නේ නැහැ දරුවනේ. NAND ගේට් එකේදී මේ ස්විච් දෙකම ඔන් නම් බල්බ් එක නොදැල් වෙයි. බල්බ් එක නොදැල් වෙයි. මේ බලන්න. අපි ඒක ලියමු. ඔන්න ආදාන දෙකක් තියෙනවා A B. A සහ B. A සමාන 1යි B සමාන 1යි. Q කියලා කියන්නේ අපේ බල්බ් එක ප්‍රතිධානය. මේ හරහා විද්‍යුතය ගමන් කරන්නේ නැහැ. එහෙනම් Q සමානයි මොකද? බිඳුවයි. නොදැල් වේ. නොදැල් වේ කියන අවස්ථාව. ඔබට පැහැදිලි. හොඳයි. එතකොට මේකට අදාළ තාර්කික පරිපථය මෙන්න මේ විදිහට අපිට අඳින්නට පුළුවන්. AND ద్వාරයේ ඉදිරියෙන් මොකක් සම්බන්ධ කළාද? NOT ద్వාරයක් සම්බන්ධ කළා. දැන් මේකේ අවස්ථා කීයක් තියෙනවද? අවස්ථා 4ක් තියෙනවා. මේ බලන්න. ඔබට ලියන්නට පුළුවන්. දෙකේ පළවෙනි බලය, දෙකේ දෙවෙනි බලය. දෙකේ දෙවෙනි බලය කියන්නේ අවස්ථා 4යි. 4න් භාගය 2යි. එහෙනම් 0.2යි 1.2යි. 2න් භාගය 1යි. 0.1යි 0.1. මුලින්ම හොයා ගන්නට ඕනේ A.B. මේක සරල ගුණ කිරීමකින් අපිට ලබා ගන්නට පුළුවන්. බිඳුවරක් බිඳුව බිඳුවයි. බිඳුවරක් 1 බිඳුවයි. එක් වරක් බිඳුව බිඳුවයි. එක් වරක් 1 1යි. ගුණ කිරීම. A.B බා අනුපූරකය NOT ద్వාරය හරහා යන්නේ. එතකොට බිඳුව ගියොත් දරුවනේ එන්නේ මොකද්ද? ඒකේ අනුපූරකය. මොකද්ද? බිඳුව ගියොත් 1. බිඳුව ගියොත් 1. බිඳුව ගියොත් 1. 1 ගියොත් අන්න අනුපූරකයේ බිඳුවයි. දැන් අපි අර ඉගෙනගත්ත පරිපථයේ ප්‍රතිධානයමයි නේද අපිට ආවේ. මොකද්ද? ස්විච් දෙකම ඔන් වුණොත් බල්බ් එක දැල් වෙන්නේ නැහැ. අනිත් හැම අවස්ථාවෙදිම බල්බ් එක දැල් වෙනවා. දැන් අපිට පැහැදිලිද? අන්න සත්‍යතාවකුවෙන් අපිට මේ පරිපථයේ ක්‍රියාත්මක වන සහ ක්‍රියාත්මක නොවන අවස්ථා හඳුනා ගන්නට පුළුවන්. අපිට පැහැදිලිද? හොඳයි. ඊළඟට NAND ద్వාරය දක්වන තවත් විදියක්. දැන් අපි කලින් ඉගෙන ගත්තා AND ద్వාරයේ ඉදිරියෙන් NOT එකක් සම්බන්ධ කරනවා. ඒකම තවත් ආකාරයකින් අපිට දක්වන්නට පුළුවන්. ඒකෙදි අපි පියවර දෙකක් A.B සටහන් කරලා තමයි ඒක අනුපූරකයේ ගත්තේ. ඒ කියන්නේ A.B කියන්නේ මෙතන.
ඒක ඉදිරියේ නොට් ద్వාරයක් සම්බන්ධ කරා. ඒකම තමයි දරුවනේ මේ පෙන්නුම් කරන්නේ. ඒකමයි. එතකොට මේ නොට් ద్వාරය වෙනුවට තමයි මෙන්න මෙතනින් ඉස්සරහට පොඩි රවුමක සලකුණක් දීලා තියෙනවා. එතකොට මේ දෙන්නාම සමානයිද නැද්ද? සමානයි. විභාගයේදී ඔබට බොහෝ විට ලැබෙන්නේ මෙන්න මේ ආකාරයේ රූප සටහනක් සංකේතයක්. එතකොට මෙතනින් A ආදානය වුණොත් මෙතනින් B ආදානය වුණොත් මේ ප්‍රතිදානය මොකද්ද? A.P bar එකවරම අපිට ගන්නට පුළුවන් A.P bar. දැන් මේකට අදාළ සත්‍යතාවය ගොඩනගන්න කිව්වොත් කොහොමද? දැන් ඔබ දන්නවා. දැන් අවස්ථා 4යි 4න් භාගේ 2යි 0.2යි 1.2යි 2න් භාගේ 1යි 0.1යි 0.1යි. දැන් එකවර ගම්මු. අපිට හිතින් ගන්නට පුළුවන්. මේ බලන්න. මේකේ ಗುಣ කිරීමේ අනුපූරකය ගන්න. බිඳුවරක් බිඳුව බිඳුවයි. ඒක අනිත් පැත්ත 1යි. නැක්කද? බිඳුවරක් එක බිඳුවයි. ඒකේ අනුපූරකය 1යි. එක්වරක් බිඳුව බිඳුවයි. බිඳුවේ අනුපූරකය 1යි. එක්වරක් එක 1යි. එකේ අනුපූරකය කීයද? 0යි. දැන් පැහැදිලිද? එතකොට මේ සත්‍යතාවගු දෙකම සමානයි දරුවෝ. එතකොට මේ විදිහට අපිට NAND ద్వාරය දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් NOT ගේට් එකක් ඉදිරියෙන් අපිට සංකේතාත්මකව දෙන්නත් පුළුවන්. මේ දෙන්නාගේම ප්‍රතිදානය සමානයි. ద్వාර දෙකක් සමානයි. හොඳයි. ඊළඟට AB හා C ලෙස ආදාන තුනක් දී ඇති විට Q නම් ප්‍රතිදානය ලබා ගැනීමට අදාළ NAND තාර්කික ద్వාරය පහත දැක්කේ. හරි. දැන් අපි මෙච්චර වෙලා සාකච්ඡා කරේ දරුවනේ. ආදාන දෙකක් සමග. දැන් ආදාන කීයක් දීලාද අපිට? ආදාන 3ක් ලබා දීලා තියෙනවා. දැන් ආදාන 3ක් ලැබුණොත් කොහොමද මේක සටහන් කරන්නේ? එතකොට ABC මේ ඉදිරියෙන් තියෙන නොට් ద్వාරය ඔබ දන්නවා. පොඩි රවුමක් තියෙනවා. හරි. දැන් එහෙනම් A.P.C නොට් ద్వාර හරහා යවන්න. ඒක අනුපූරකේ. එහෙනම් මොකද්ද පිළිතුර? A.P.C bar. A.P.C bar. හරි. බලන්න මේකේ ප්‍රතිදානය. මේ P කියන ස්ථානයට ප්‍රතිදානය අපි ගත්තොත් මෙතනින් A ආදානය වෙනවා, මෙතනින් B ආදානය වෙනවා. එහෙනම් මෙතන ප්‍රතිදානය මොකද්ද? A.P අපි කියනවා A and B. A and B. මෙතනින් C ආදානය වෙනවා. හරි. එහෙනම් මෙතන පිළිතුර මොකද්ද? A.B මෙතනින් ආදානය වෙනවා, මෙතනින් C ආදානය වෙනවා. එහෙනම් A.B.C නොට් ద్వාරයක් තියෙනවා. bar. A.B.C bar. ඔබට පැහැදිලිද? A.P.C bar. අන්න ඔබට දැන් පැහැදිලි මේ පරිපත දෙකම මොකද? සමානයි. මේ පරිපත දෙකම සමානයි. ඒක කොහොමද එහෙම කියන්නේ? ආදාන එකයි ABC ආදාන සමානයි. ප්‍රතිදානය සමානයි. A.B.C bar. මෙතනත් A.B.C bar. පැහැදිලි නේද? හොඳයි. ඊළඟට මේකට අදාළ සත්‍යතාව වගුව. ඔන්න දරුවනේ දැන් අවස්ථා 3ක් තියෙන නිසා අපි ලියාගමු. මෙතන දෙකේ පළවෙනි බලය, මෙතන දෙකේ දෙවෙනි බලය, මෙතන දෙකේ තුන්වෙනි බලය.
දෙකේ තුන්වෙනි බලය කියන දරුවනේ 8යි. 8න් භාගය 4යි. එතකොට 0.4යි. එකේව 4යි. 4න් භාගය 2යි. මොකද්ද? 0.2යි 1.2යි. 0.2යි 1.2යි. දෙකෙන් භාගය 1යි. මොකද්ද? 0.1යි 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 0.1යි. මුලින්ම හොයාගන්න ඕනේ A.B.C. සරල ගුණ කිරීමකින් අපිට මේක හොයාගන්නට පුළුවන්. කොහොමද? බිඳුවරක් බිඳුව බිඳුවයි බිඳුවරක් බිඳුව බිඳුවයි. බිඳුවරක් බිඳුව බිඳුවයි බිඳුවරක් එක බිඳුවයි. බිඳුවරක් එක බිඳුවයි බිඳුවරක් බිඳුව බිඳුවයි. බිඳුවරක් එක බිඳුවයි බිඳුවරක් එක බිඳුවයි. එක්වරක් බිඳුව බිඳුවයි බිඳුවරක් බිඳුව බිඳුවයි. එක්වරක් බිඳුව බිඳුවයි බිඳුවරක් එක ඒත් බිඳුවයි. එක්වරක් එක එකයි එක්වරක් බිඳුව බිඳුවයි. එක්වරක් එක එකයි එක්වරක් එක එකයි. ඔන්න. අපි සරලව හොයාගත්තා A.B.C. මීළඟට මේකේ අනුපූරකය. මේකේ අනුපූරකය not ద్వාරයක් කරහා යනවා. එහෙනම් බිඳුව නම් 1. 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 බිඳුවේ අනුපූරකේ 1යි. බිඳුවේ අනුපූරකේ 1යි. එකෙහි අනුපූරකයේ දරුවනේ බිඳුවයි. දැන් මොකද්ද මේ සත්‍යතාවයෙන් අපිට කියන්න තියෙන්නේ? නැන් ద్వාරයේදී A, B හා C ආදාන තුනම සත්‍ය වුණොත් ප්‍රතිදානය බිඳුවයි. අනිත් සෑම අවස්ථාවකදීම ප්‍රතිදානය 1යි. හොඳයි දරුවනේ. එතකොට අපි මේ වෙද්දී මූලික තාර්කික ద్వාර 3 ඉගෙන ගත්තා. and, or, not. ඒ වගේම සංයුක්ත තාර්කික ద్వාර 2ක් ඉගෙන ගත්තා. no ద్వාරය සහ nan ద్వාරය. මා හිතනවා ඔබට මේ ద్వාර පිළිබඳ මූලික අවබෝධය හොඳින් ලබා ගන්නට පුළුවන් වුණා කියලා.